නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්ඛවේ සුවිදුර විදුරානීති ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ සිටින්නා වූ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගෙන සිටින්නා වූ ලක්වාසී ලෝකවාසී සදහම් ලැබි සදහැවතුනි, ස්වාමීන් වහන්සේ කැමැති පරිදි ධර්මදේශනයක් නැමැති මාතෘකාව ලියවී තිබෙන බැවින් ලස්සන උපමාවක් යොදාගෙන වර්තමානයේට සිදුවිය යුතු පරිවර්තනීය සමාජයක අවශ්‍යතාවය පිළිබඳව කරුණු දක්වන්නයි සූදානම් වෙන්නේ. මේ අංගුත්තර නිකායයි චතුක්ක නිපාතයයි කරුණු 4 ඒවා තිබෙන බැවින් තථාගත බුදු පියාණන් වහන්සේ භික්ෂුන් අමතමින් ලෝකේ පවතින තැන් 3ක් පිළිබඳව, ඒවයි පවතිනා වූ දුරස්ත භාවය පිළිබඳව උපමාවක් ගනිමින් මිනිස් සමාජය තුළ මිනිසුන් අතර නෙවෙයි මිනිස් හදවත් තුළ ඇතිවෙනා වූ දුරස්ත භාවය පිළිබඳ අනුතුරු හැඟවීමක් එදා කරලා තියෙනවා. මෙන්න මේ දුරස්ත භාවය පියවා ගැනීමට අයවැය පරතරේ පියවා ගන්න උත්සාහ දරනවා වගේ ජීවත් වෙන මිනිසා, වර්තමාන ජීවත් වෙන මිනිසා, ඒ වගේම පෞද්ගලිකව තමා මේ දුරස්ත භාවය පියවා ගැනීමට කටයුතු නොකළොත් පෞද්ගලිකව ඔහුට විශාල දුකක් සමග සමාජ පරිහානියකුත් හිමි වෙනවා. මේ පිළිබඳව හොඳ නෑ කියන්න, වලකින්න කියන්න, ගීතවලින් උපදෙස් දෙන්න, රචනා තරඟ පවත්වන්න, බාහිර ක්‍රියාකාරකම් වලින් යම් ආකාරයක මෙහෙවරක් වනවා කියලා කියන්නත් පුළුවනි, මෙහෙවරක් පුංචිට වෙන්නත් පුළුවනි. නමුත් මේ සියලු පිළියම් හිසේ රදයට කොට්ටේ මාරු කිරීමක් වෙනවා නම්, නැත්නම් පය බරවාට පිටිකර බෙහෙත් බඳින්නාසේ කියන සද්ධර්ම රත්නාවලි උදාහරණයට වෙනවා නම් බරව තියෙන්නේ පයේ, නමුත් කරේ බෙහෙත් බඳිනවා. මෙන්න මේ පෘථග්ජන කියන සමාජයේ යෝජනා කරන්නා වූ විසඳුම් දුරදර්ශී නැහැ, කෙටි කාලීනයි. ලෙඩේ මුල හොයාගෙන නැහැ. ලෙඩේ මුල හොයාගෙන නැතුවම ඔය අපේ දැනටත් මේ රටේ යම් අය අසනීපයක් හදාගෙන වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට ගහෙන් ගහට දේවාලෙන් දේවාලට යනවා. ඒ කොතනදී හරි වේත් වැදුනම හොඳ වෙනවා. ඊට පස්සේ ඒක ගහක හරි දෙවියෙකුගේ හරි ආශිර්වාදයක් කියලා කියනවා. මේ බුදුවරු කියලා කියන්නේ කවුද? සත්හට වන බව දුකට වේදානන්. අනේ ඒක තුල පෙන්වන්නේ මිනිස්සාගේ සිත්ති පවතිනා වූ රෝග නිදානයක්. ඒ රෝග නිදානයට බෙහෙත් කරන එක ලබාගත් ජීවිතය තුළ කරනව ඇරුණාම කොලේ වහලා ගහන්න ගියොත්, නැත්නම් එය වසා දමා වෙනත් ප්‍රයෝගකාරී මාර්ගයක යන්න ගියොත් එහි ප්‍රතිඵල ඔවුන්ට, සමාජයට පමණක් නොව රටකටත් භුක්ති විඳින්න වෙනවා. මේ පිළිබඳ මේ කතා කරන
කතාව අපි ටිකක් සමාජයට යොදලා බලමු. කලක් ආපු ගමනක් බැවින් සහ එබඳු පූර්වාදර්ශයක් නැති බැවින් ඒක අමාරු දෙයක් වශයෙන් හෝ විය නොහැක්කක් වශයෙන් හිතන්න ඉඩ තියෙනවා. නැහැ. එබඳු සංකීර්ණ දෙයක් තථාගතවරු ලෝකෙට හෙළි කර වදාරනවා කියලා මම හිතන්නේ නැත්තේ. බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සකව දේවනස්සානම් පදේ බුද්ධ වචනයක්. අල්ප ජන හිතසුව පිණිස කියලා එහෙමනම් වදාරාවේ නැහැ. බොහෝ ජනයාට හිතසුව වෙන්න ඕනනේ. එබැවින් මා දකින්නේ මිනිස් ජීවිතය ජීවත් වෙලා අවසානයේ ආගමික බවට පත්වීම වෙනුවට ජීවත් වීමම ආගමික හැඩ ගැස්මක් මත තිබෙන්න ඕනේ කියලා. ඔබ අසා තිබෙනවද වැල යන පැත්තට මැස්ස ගහනවා කියලා එකක්. එතකොට ඒ වැල් ඕන පැත්තට යනවා. මැසි ගහපුවාම පාරත් වැහෙන්න පුළුවන්. නැත්නම් ඒකේ අපිලිවෙල පේන්න පුළුවන්. අනවගේ මේ පුහුදුන් සමාජය කියලා කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහන අය. නමුත් සිත පාලනය කර ගැනීම කියන කාරණේදී වැල තමන්ට ඕන පැත්තට ගෙනියන්න මැස්ස හදන්න ඕන. මැස්ස හදලා වැල හරවන්න ඕන. අන්න මේ ආගමික ජීවිතය යනු මැස්ස හදලා වැල හරවන එකක් වරුණාම වැල යන පැත්තට මැස්ස ගහන එක ආගමික ජීවිතය වෙන්නේ නැහැ. එනිසා මේ බුදු සමය යන්න සුදෙක් හුදෙක් ආටෝපයක් හෝ බාහිරෙන් ගා ගන්න තියෙන දෙයක් නොව ඇතුළතින් හැදෙන්න ඕන කරුණක්. මේ ඇතුළතින් හැදීම පිළිබඳව අවබෝධය අර පෘථග්ජන කියන සමාජයේ උපදේශකයින්ට කාටවත් නැහැ. එබැවින් ඔවුන්ට වචනෙන් එක කියන්න පුළුවන් 0.1% ප්‍රතිඵල තියෙන්න පුළුවන්. මූලික ශික්ෂණයට යන්න බැරි වෙලා තිබෙනවා. බලමු මොකද්ද මේ උදාහරණ කියලා. නහංච බික්කවේ පටවිංච ඉදං පටවං සුවිදූර විදූරේ. ඔන්න එකක්. ඒවා අපි විස්තර කරන්නේ නැහැ. ඔබට තේරෙන නිසා අදාළ තැනට මම යන්න ගන්නවා. මොකද මේ පෙන්වන්නේ? අහසයි පොළොවයි. එකට එකක් දුරස්තයි. ඒකේ පේන හැටි බලන යරුණාම ඊට එහා එක මේ විද්‍යානුකූල විස්තර කරන්න යන්න ඕනේ. මේ උපමාවක් ගන්නෙ උපමාව විස්තර කරන්න නෙවෙයිනේ. සමුද්‍රයක මෙතර සහ ඊතර රටවල් දෙකක් ගත්තාම මෙතර වෙරළ එතන වෙරළ. ඊටා දුරස්තයි. පීනලා හැම යන්න එකට හයා කරන්න පුළුවන් කමක් නැහැ. අහසයි පොළොවයි ගැට ගහනවා වගේ පෙනුනට එතෙන් ගියාම ගැට ගහලා නැහැ කියනවනේ කවදාවත්. සිටිජේ කියන එක හමු වෙන ස්ථානයේ වශයෙන් පෙනුනට. එතකොට අහසයි පොළොවයි සමුද්‍රයක් තුළ පිහිටි ගොඩබිම් දෙකක අතර පරතරයක් පවතිනවා. යම් තැනක හිරු නැගේද හිරු බැස යාද? නැගෙනහිර සහ බටහිර. එකතු කරන්න බැරි දෙකක්. අන්න දැසට පෙනෙන දෙයක්. පවතිනා වූ එක් නොකළ හැයි බව නැත්නම් දුරස්ත බව. උපමා කරගත් බැවින් මේකට කියනවා සුවිදූර විදූර සූත්‍රය කියලා. මේකෙන් කියන්න හදන්නේ ඔය බාහිර දේවල් නෙවෙයි. සතංච බික්කවේ ධම්මෝ අසතංච ධම්මෝ ඉදං චතුත්තේ සුවිදූර විදූරේ. ඔන්න ඔතෙන්ට එන්න ඕන අපි. සත්පුරුෂ ධර්මය සහ අසත්පුරුෂ ධර්මය මෙසේ එකිනෙකට දුරස්ත. දැන් සත්පුරුෂ ධර්ම අසත්පුරුෂ ධර්ම බාහිර ලෝකේ නැහැ. ඒවා මිනිසුන් තුළ. අන මිනිසුන් තුළ සත්පුරුෂ ධර්ම වලට ඉඩ නොලැබී
අසත්පුරුෂ ධර්මයන්ට ඉඩ ලැබෙන සමාජයක් නම් පවතින්නේ. එතකොට වැල යන පැත්තට තමයි මැස්ස ගහන්නේ. නමුත් සත්පුරුෂ ධර්ම කියලා කියන්නේ නැත්නම් බුදුවරුන්ගේ උපදෙස් කියලා කියන්නේ ජීවත් වෙන මිනිසාට ඔය කියන ආකාරයට මැස්සට වැල හරවා ගැනීම. තමන්ට ඕන පැත්තට මැස්ස ගහලා වැල හරවා ගැනීම කියන අර්ථයට මේක තේරුම් ගන්න ගලපා ගන්න පුළුවන් වෙන්න ඕන. අපි මේ පිළිබඳව ටිකක් කල්පනා කරලා බලමු. පොදුවේ පුරුෂාර්ථ නැත්නම් සත්පුරුෂ ධර්ම පිළිබඳව මව්පියන් කතා කරනවා, ගුරුවරුන් කතා කරනවා, වෛද්‍යවරුන් කතා කරනවා, පොලිස් නිලධාරීන් කතා කරනවා, පාලකයන් කතා කරනවා, පුජිරි මහා සංඝරත්නය කතා කරනවා. ඔවුන් සමස්තයම සිටින්නේ පෘථග්ජන භාවයේ නම් වූ අසත්පුරුෂ භූමියක නම්. දැන් ඔවුන්ට මේ රෝග නිදානේ වැටහෙන්නේ නැහැ නේද? එබැවින් මිනිස්සුන් අතර නෙමෙයි මිනිසා තුළ සත්පුරුෂ ස්වභාවය ඉවත් කරන අසත්පුරුෂ ධර්මයන් නොදැන රෝපණය වන්නේ නම් ඒ වසන් කිරීම සඳහා බාහිරෙන් සාටෝප ආගමික ලකුණු ටිකක් සංකේතවත් කරන්නේ නම් අර ඇතුළත දුර්වලකම තියාගෙන බාහිරින් සාටෝපයක් පෙන්නනවා ආගමික බවක්. මේ දුරස්ථභාවය මිනිසාට වැඩක් සලසයි කියලා හිතනවාද? වත්මන් සමාජයේ ඇතැම් වියතුන් සමාජය පිරිහි නැති බවක්. එය එහෙම කියන අයගේ අහිතේ තියෙන දෘෂ්ටිවාදයක් බවත් අදහස් ඉදිරිපත් කරනවා. ඔව්, නොපිරිහුණ අය ඉන්න පුළුවන් එලියක් නැහැ. නමුත් මේ සටහනට අනුව නොපිරිහෙන නැත්තම් මේ සත්පුරුෂ භාවයේ තිබෙන්න ඕන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයේ තුල ඔවුන් හිඟනම් අසුත පුතග්ජන භාවයේ තුල බාහිර සාටෝප ක්‍රියාවලියක් මග ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන වලින් මෙහි දැස පුරවන්න බෑ. ජනතාව සාමාන්‍යයි. ඔවුන්ට ආහාර හොයාගෙන රැකියාවක් කරගෙන කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් එහෙම සරල ජීවිතයකට බුදු සමය සකස් කරලා තිබෙනවා. නමුත් නිදහස ලද්දා පටන්ම රට සංවර්ධනය කරන දියුණු කරන්නට ප්‍රමාණවත් ආධාර නැති නිසා විදේශ ආධාරම ගන්නවා. දිනපතා වාර්ෂිකව මාසිකව දසවසෙන් දසවසට තේරෙන අයටයි තේරෙන්නේ අනිත් අයට තේරෙන්නේ නැතු වෙන පුළුවන් ඒක පුද්ගල ණය බර. මම සංඛ්‍යාව කියන්න දන්නේ නැහැ මේ මෑතදී තොරතුරක් හම්බුනේ නැති නිසා. ගෙවනවා නම් ලෝකෙට Tamanගේ සාක්කුවෙන් එක්කෙනෙක් රුපියල් ලක්ෂ 7 ගාන විතර ගෙවන්න වෙනවා. මං හිතන්නේ එහෙම ඇති කියලා. මං හිතත් 8ක් වෙන්නත් පුළුවන්. ලෝකෙට තියෙන අය නිදහස් වෙන්න. දැන් එතකොට ඒ කොතන හරි මේ සාමාන්‍ය ජනතාවගේ වැරැද්දක්ද තීරණ ගත්ත අයගේ වැරැද්දක්ද? කියපු දේ කෙරිලා නැහැනේ. අනේක කරුණා. මේ තරුණ පරම්පරාවක් තමයි ජාතියක කොඳු ඇටේ කියලා කියන්නේ. ජාතියක කොඳු ඇටේ බිඳ දමන කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ. ජාත්‍යන්තර මට්ටමේ සාමාන්‍ය සමාජයට පාලනය කරන හැකි ආකාරයෙන් ලොරි ගණන් නැව් ගණන් මිනිසා පිස්සෙක් කරන
මත්ද්‍රව්‍ය ගෙනත් බෙදා හරින්න විශාල මූලාශ්‍රයක් තිබෙනවා. හාල්මැස්සෝ අහුණාට තෝරමෝරු අහු වෙන්නේ නැහැ. දැන් ඒවා පිටුපස යන්නේ යන අය ජීවිතය ඉවර කරගන්නවා. අධ්‍යාත්මිකයක් ඉතුරු වෙන්නෙම නැහැ. ඔවුන් ප්‍රයිවට් වෙනවා සිහින ලෝකයකට ඒක බලන්න ගිහින් අන්තිමට ධනය සියල්ල විනාශ කරගන්නවා. එතකොට ඒ කටයුත්ත තුළ මුදලට කෑදර මිනිස්සු කෝටිපතියන් වෙනවා. අනිත් පැත්තෙන් ජාතියක් පිරිහෙනවා. මේක දියුණුවේ ලක්ෂණයක් කියලා කියනවාද ඔබ? අධිකාරම්තුමන් කියනවා මොලේ සෛල වලට හානියක් සිදු නොවී ගත හැකි මත්පැන් සුළුම ප්‍රමාණයක්වත් නැත. සොකිය ලිපි පෙළේක තැනක 60 ගණන් වල විතර ලියපු අදත් නෙවෙයි. මට හමු වෙන්නේ 70 ගණන් වල. තවත් මතකයි. නමුත් මේ සදාචාර සම්පන්න උගත් සමාජය සියලුම උත්සව සඳහා සමුගැනීමේ උත්සව, විශ්‍රාම උත්සව, මංගල උත්සව, අවමංගල උත්සව සහ ආගමික උත්සව සඳහා තොලගෑ අමාව නැත්නම් මත්ද්‍රව්‍ය සාද පවත්තලා 80ක් විතර දක්වා මධ්‍යලෝලීන් හදලා තියෙනවා. ඔවුන් සඳහා බුදුන් වහන්සේගේ දේශනාව මජ්ජ පමා දට්ටානානං මදයට සහ ප්‍රමාදයට හේතු වෙනවා නම් ඒ සත්පුරුෂ භූමියටද යන්නේ? සත්පුරුෂ භූමියෙන් ඈතටද යන්නේ? රටේ පවතිනවා යම් ව්‍යාපෘතීන්. මේවයි අදාළ ආයෝජනයෙන් 100ක් වැඩක් වීමේ ශක්්‍යතාවය 55යි 45යි. ඉතිරි සියල්ල ඉහළ තැන් සිට පහළ තැන් දක්වා හොරපාරේ යනවා, ගසා කනවා. එතකොට ඔවුන් තුළ පේනවාද රටට ආදරයක් හෝ පවට බයක් හෝ ඇරුණාම ආත්මාර්ථයක් ඇරුණාම? ඔය පසුගිය දවස්වල පත්‍රිකා ටිකක් ගැන කියුණා. එහෙම නැත්නම් රට හදන්න කතා කරන අයගේ විදේශගතවල බැංකුවල ප්‍රකෝටි සංඛ්‍යාත ධනයන් තැන්පත් වී තියෙන බවට කතා තියෙනවා. යම් රටවල් පාලකයන් විසින් ගසාකා ඔවුන් දුගී භාවයට පත් වෙලා තියෙනවා. ඔවුන්ට මේ අපිට වගේ ස්වර්ණ පොලවක් නැති නිසා කට ඇරගෙන බලන් ඉන්න වෙලා තියෙනවා. කෙසඟ වී ගිය සිරුරකින් සිද්ධාර්ථ තාපසයන් වහන්සේගේ තව වඩා සිකලින් සිරුරුක්ත ආධාරයක් දෙනතුරු. අපිට එහෙම නොවන්නේ යල මහ දෙපැත්තට වැසි ඇදලා බැිනවා මේ හරිත පරිසරයක් නිසා කොලයක් හරි කාලා ඉන්න පුළුවන් නිසා. අපට නංගි පෙන්නලා අක්ක දෙනවද දන්නේ? ඔබ දන්නවද ඒ කතාව? අක්ක වයසයි ලස්සන නැහැ. නංගි හැඩරුවයි. පෙන්නකොට නංගි පෙන්නනවා. දෙනකොට අක්ක දෙනවා. මොනවා හරි අපිට හඳුන්වා දෙනකොට යහපත් මුවාවක් පෙන්නනවා, යහපත් බවක්. නමුත් අවශ්‍ය තැනකදී ඔවුන්ට ඕන දේ නම් කරගන්නේ. එතකොට කොලේ වහලා ගහනවා නේද කියන්නේ. උදාහරණයක් වශයෙන් මෙහෙම ගනිමුකෝ. පර්ච් 2 3 ගෙවල් හදන් ඉන්නවා. කාර්යාලවල වැඩ කරනවා. පයින් යන්න තැනක්වත් නැහැ. නාගරික පරිසරය. එහෙනම් අර වාඩි වෙලා ඉන්න එක වෙනකොට ශාරීරික ව්‍යායාම අවශ්‍ය බැවින් හවසට හෝ උදේට ඇවිදින්න යන්නට පරිසරයක් ඒ නාගරිකට අවශ්‍යයි. නාගරිකට අවශ්‍ය දේ ගමට අවශ්‍යයිද? ගමේ අය හේනට කුරකට පයින් යනවා, වෙහෙසෙනවා, ගාඩිය දාගන්නවා. එහෙම නැත්නම් ලයිට් දාලා තියෙන නිසා පොළොන්නරුවට රාත්‍රියේ ගියාම රාත්‍රියේ පූජා නගරේ ඕන තරම් ඇවිදලා යන්න පුළුවන් සුළු මුදලක් ගෙවලා. තව පිනකුත් කරගෙන. කොහොමද වැව් බැම්ම උඩට ඇවිදීමේ ව්‍යාපෘතියක් ගියේ? කාගේ යෝජනාවක්ද?
අපට වාරි සංස්කෘතියක් ඒ වගේම පැරණි අවුරුදු 2500 600ක් 700 800ක් පැරණි වාරි සංස්කෘතියක් තියෙනවා. ඒක තුළ වැවි වයම්මට ඓතිහාසිකත්වයක් තිබෙනවා. මේ ඓතිහාසිකත්වයේ වලදාන්න මා දන්නවා පරාක්‍රම සමුද්‍රය තුළ තිබෙන ළඟ තිබෙන තානායමක් සුද්දා කාලේ හදපු එකක්. තානායමේ වැසිකිළිය මොකද්ද දන්නවද ඔබ? පරාක්‍රම සමුද්‍රයෙන් දීප වුණට ජලය සැප වූ එකට කියන්නේ බිසෝකොටුව. වතුර පිරෙන විට අක එකතු වෙනවා, එකතු වෙලා සැර නැතුව එළියට එනවා. එහෙම ඒ ලස්සනට හදලා තියෙන්නේ අර ජල වේගවත් බවක් නැතුව මේ ජල උද්‍යානයට වතුර පිරෙන්න. බිසෝකොටුව යගයක් නැති නිසා බිසෝකොටුව වැසිකිළියක් කරපු සුද්දා වගේ වැඩද අපේ ඈත් කරන්න යන්නේ. ඔබ දැකලා නැත්නම් බලන්න ගිහින් මේක මම දන්න නිසායි කියන්නේ. මේ කොහෙද යන්නේ? මට මතකයි 90 ගණන් වල 80 ගණන් වල පොතක් තිබුණා මේ කොයි යන්නේ. තව පොතක් තිබුණා ශ්‍රී ලංකා ශ්‍රී ලංකාව මිනිසෙක් බවට පත් කරලා මන්නාරම් දෝණිය අතක් බවට පත් කරලා ලෝකෙන් හිඟා කන එක. ඔන්න මම ටිකක් ඉදිරිපත් කළා. දරුවන් හදන්න දී තිබෙන්නා වූ උරුමය දරුවන් හදන එක වළක්වන්න නම් වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මක කරන්නේ. අධ්‍යාපනයේ ලබන්න තිබෙන උරුමය හැම දිනාටම පාසලක් තරඟෙන් තොරව අපට වගේ යන්න තියෙන ඕන ඇරුණාම ඒ සඳහා බොරු කරන්න ඕන නම් විශාල බොරු ප්‍රමාණයක් අම්මලා තාත්තලා ඒ සත්පුරුෂ ධර්මද තියෙන්නේ. ඒ නිසා මම දකිනවා බාහිර වශයෙන් ওই ක්‍රියාකාරකම් ටිකක් පෙන්වුවේ. මේකටම අදාළ එකක් තමයි ආගම තුළ තියෙන්නේ. මිනිසාගේ ජීවිතයේ ජීවන ප්‍රතිපදාවක් වශයෙන් සකස් කරන්න තියෙන එකේ සකස් කර ගැනීම තුළ ලැබෙන්න ඕන සැනසීමක් තමයි ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය, නිබ්බාණං කියන්නේ මිනිසාට හිමි වෙන්න ඕන දෙයක්. ඒක අර අහසයි පොළොවයි සහ දුරස්ත හිතන්නවත් බැරි තරම් ඈත මේ බුදු සාසනයෙන් එහා පැත්තේ බුද්ධ ශාසනයකට තියලා ඒ සඳහා මුදහත් ගව්වක් තියා පීනන්න ලෑස්ති වුණා වගේ මොකද මේ කරන්නේ? ජීවිතයේ සකසාගත යුතු ජීවිතයේ දුකයින් කරගත යුතු බුදු සමය අනාගත බුදුවරයෙක් ඉදිරියේ දුකයින් කරගන්නට පාරක් හදලා මෙහෙවනකොට ඒක සර්ව පිත්තල බුද්ධ ආගමක් නෙවෙයිද? ඊට පස්සේ මේ සත්පුරුෂ භූමිය කියන කමතකයි. ප්‍රතිපත්ති පූජාව කියන කමතකයි. ඒ වෙනුවට බුදුන් පුද්ගලයෙක් කොටගත්, ධර්මයේ බණ පොතක් කොටගත්, සංඝයෝ පුද්ගලයෙක් කොටගත් ඔවුන් වඳින පුදන ඒ වගේ මේ සංකේත වස්තුන් අදහන දියුණු කරන බාහිර වශයෙන් බොහොම විශාල ප්‍රමාණයෙන් ඇහැට පේන සර්වපිත්තල බුද්ධ ආගමක් දියුණුවක් තියෙනවා. මිනිසා ඇතුළතින් දිනෙන් දින ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් වැඩෙනවා. ඒකට පිළියම් මේ බාහිර ක්‍රියාකාරකම් තුළ නැහැ. අර කරන වැඩ තුළ පෙන්වන්නේ අර මම පෙන්නපු වැඩ තුළ පෙන්වන්නේ නංගි පෙන්නලක් හදන එක නේද? අසත්පුරුෂ වැඩ නේද? පුරාදර්ශයක් නැහැ කියන්නෙත් මම ඒකයි. ඒ බඳු සාමාන්‍යයෙන් මම දකිනවා ඉතිහාසය තුළ බෝසත්වරු රජ වුණයි කියන එකේ තේරුම ඔවුන් සමහර විට ඔවුන්ට මේ දිත්ත චරිත රංගපාන්න බැරුව ඇති. ජනතාවට සැබෑවටම ආදරය කරන දුක දන්න අය වෙන්න ඇති. ඒකේ තේරුම ඒකයි. බෝසත්වරයෙක්ම රට පාලනය කළ යුතුයි කියන එකේ තේරුම. ඔහුගේ තීරණ අගතිගාමී වෙන්නේ නැහැ. නමුත් වර්තමාන තත්වයන් තුළ අපට අපේ දැක්ම සහ අපේ බලපෑම මේවට බලපෑම් නොකළ හැකි තැනක තියෙන්නේ.
අපිට කතරෙන් යමක් වෙනස් කළ හැකි වුණාට එතනින් පසුව ආයෙත් අපට පාලනය කරන්න බෑ. කතරේ ප්‍රමාණවත් නෑ මේ සඳහා. ඒ ගැන අපිට අදාළක් නෑ කතා කරන එක. අපි පිළිබඳව කතා කරලා බලන්න. මේ වෙනස අපට වත්මන් සමාජයේ පැවතුන ආකාරයට කර වැල යන පැත්තට වැස්ස ගහලා පස්සේ වැල ගිහින් ඉවර වුණාම වැල හරවන්න හදන ඕන පැත්තට. දැන් අස්වැන්න හැදිලා ඉවරයි, වැල මැරෙන්න ළඟයි. ඡන්දෙන් දේශයෙන් බයෙන් මොහෙන් අගදට යමින් ජීවත් වෙලා ජීවිත අවසානයේ ආගමික ජීවිතයක් හොයන්න හැරමිටියක් තරන කණ්ණාඩියක් දාගෙන සුදු ඇඳුම් ඇඳගෙන පන්තල ලෑස්ති කරගත්ත බුද්ධ ආගමක් තමයි අවුරුදු 50ක් 60කට 70කට ඉස්සර තිබුණේ. ඒකයි පූර්ව ආදර්ශය. නමුත් බලන්න බුදු සමයෙන් පෙන්වන සැනසීම කියන්නේ සිතෙහි ලෝභය, ද්වේෂය, මෝහය නැති වූ තැන. එමනම් සිතෙහි ලෝභය, ද්වේෂය, මෝහය වැඩෙනවා නම් ඔවුන් නිවීමෙන් ඈතට යනවා නේද? බුදුවරුන්ගේ අවදානුශාසනා නැති මාර්ගෝපදේශකත්වයේ මිනිසා මොන පාරේ ගියත් දුකටපත් කරනවා නේද? මේ ආධ්‍යාත්මික පරිහානිය දුකට හේතුව බව නොදක්නා වූ උගතුන් හෝ අධ්‍යාපනඥයන් හෝ කවුරු හෝ විශේෂඥයෝ ආර්ථිකයේම පර්ස් එකට මුදල්ම හොයන ජීවන රටාවක් හොයවසා වැඩි ආදායම්. එතකොට ඔවුන් කල්පනා කරන්නේ ආධ්‍යාත්මිකයක් ගැන. ඔවුන් ඊට පස්සේ බල්ලෝ මාරාහාලි සල්ලි හොයම කියන තැනට වැටෙනවා. අන්න එහෙම අප මෙහෙවනු ලබන බලවේග, අපට මාර්ගෝපදේශකත්වය දෙන බලවේග සත්පුරුෂ භූමියෙන් ඈතයි. අපි මේකට ඔවුන්ගේ උපදෙස්ම බලාගින්න නැතුව අපි අපේ ජීවිත විශේෂයෙන් වැඩිහිටියන් වශයෙන් ආගමනයේදී ඔබ දුකටපත් වෙන්නේ ඔබේ චිතේ ලෝභය, ද්වේෂය, මෝහය බලවත් වීම නිසා කියලා තේරෙනවා නම්, දරුවොත් මෙහෙවනවා නම් ඔබ ලෝභය, ද්වේෂය, මෝහය බලවත් වෙන ජීවිතයකට මුල ඉඳලම රැ වැටුණු වලේ දවලුත් වැටෙන්න යනවා නේද? ඔබ වැටුණු අමාරුවේ වට්ටනවා නේද? මේ ආර්ථික දියුණුව නැමැති සර්වපිත්තල හැඩයට නැත්නම් වර්ණයට රැවටිලා මේ නිසා මා දකින්නේ ජීවිතය තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන්නේ ආකාර දෙකක් පිළිබඳව. පරිහාන ධම්මං වූ භික්ඛවේ දේසිස්සාමි අපරිහාන ධම්මං. අන්න මේ පූර්වාදර්ශය අනුව මම දකිනවා සමස්ත සමාජයේ 98ක් 9ක්ම ගමන් කරන්නේ පරිහාන ධම්මං වූ භික්ඛවේ දේසිස්සාමි. මේ ආර්ථික පරිහානිය නෙමෙයි මම කතා කරන්නේ. මේ ආධ්‍යාත්මික පරිහානිය. මෙන්න මේක පිළිබඳව සුළුහු අවබෝධයක් මවට පියාට ගුරුවරයාට තිබෙන්නම ඕන. විශේෂයෙන් පූජ්‍ය පක්ෂයට. මුල ඉඳලම එහෙනම් අර වැලගිය පැත්තට මැස්ස ගහන එක වෙනුවට දැන් මැස්සට වැල හරවන්න උගන්වන්න ඕන දරුවන්ට. ඔබ මේ හොඳම දේ දරුවන්ට කියලා සුපිරි සමාජයක් ස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔවුන් කෙබඳු අය විය යුතුද? දරුවන් මෙලොවට එන්න දෙන්නේ නැතුව දරුවන් මරණ, දරුවන් පිළිසඳ ගැනීම වළක්වන, රටවල පල්ලට ගියත් තමන්ගේ මඩිය පෙරෙනවාන් කියලා ගසා කන, තමන් ලැබෙන ඕනෑම තැනකින් 50% හොරකම් කරන, බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන පුද්ගලයෙක් නම් ඔබ හදන්නේ කොතන හෝ ආයතනයක. ඔහු කවුද? වාසෙට්ට සූත්‍රයට අනුව ගත් කල වාසෙට්ට සූත්‍රයේ උපතින් බ්‍රාහ්මණයෙක් වෙනවා කියලා නෑ. ගොවියෙකි, කම්කරුවෙකි, හොරෙකි,
ඒක උපතින් ගෙනාගෙන කරන ක්‍රියාව අනුව දැන් වත්මන් සමාජයේ ඉන්න අයට හොරෙකි, බොරුකාරයෙකි, තක්කඩියෙකි, සල්ලාලයෙකි කියලා කියන්න සිදු වෙනවා නම් ඒ සත්පුරුෂ සමාජයක්ද? ඒ දියුණු සමාජයක්ද? බලන්න. අනිත් අයට වඩා ලේසි මේක බලා ගන්න. ගෙදරදීම ඇතුළතදීම කැඩපත දිහා බලා ගත්තාම ඔබේ මූණ පේනවනේ. ඒ වගේ ඔබ ඇතුළත බලන්න. ඔබ ඉංග්‍රීසියෙන් කියමනක් අහලා ඇති. අවංකකම හොඳම ප්‍රතිපත්තියයි. මිනිසුන්ට නොබියව ජීවත් වෙන්න නම්, ජීවිතය තුළ සැනසෙල්ල තියෙන්න නම් මිනිසා ජීවිතයේ අවංක භාවය තුළ ජීවත් වෙන්න ඕන. මෙන්න මෙහෙම ජීවිතය තුළ අවංක භාවයක් ගෙන ආයතු මාර්ගයක් තමයි බුදු සමය කියලා කියන්නේ. වර්තමානයේ අපි දකින්නේ ඕන තරම් පව් කරමින් පින් කරන බුද්ධ ආගමක්. ඉතින් ඕන තරම් පින් කරගන්න ඉඩ කඩක් තියෙනවා නමුත් පව් වලක් වැලකිලා නැහැ. හැබැයි බුද්ධ දේශනාව සබ්බ පාපස්ස අකරණං. ඒ පදය සියලු පව් නොකළ යුතු කියලා නිකන් කීවට එහෙම හරියන්නේ නැහැ. ඔබ සඳහා ඒක වළංගු වෙන්න ඕනේ. පාපයන්ගේ මූලයේ ලෝභය, දේශය, මෝහය නම් කෙනෙකුගේ ජීවිතයේ ලෝභය, දේශය, මෝහය වේපුල්ලත්වය බලවත් වෙනවා නම් ඔහු සබ්බපාපස්ස අකරණන්ද කරණන්ද? මේකට විසඳුම පාලනය පෙරලා දැනීම හෝ ඇඳුම් මාරු කර ගැනීම හෝ පැලස්තරවාදී විසඳුම් නෙමේ බුදු සමය තුළ පෙන්වන්නේ. ඊට වඩා ගැඹුරින් පරිවර්තනයක් පෙන්නනවා. මේ සියල්ල තුළ පවතිනවා අසුත පුතග්ජන භාවය කියලා කඩතිරයක්. එයින් ආවරණය වෙලා ඔහුට පෙනෙන්නේ නැහැ මේ රෝග නිදානය. එනම් ජීවත් වෙන මිනිසාට සුතවත් අරිය ශ්‍රාවක භාවය ලබා දීම බුදුරජාණන් වහන්සේගේ සත්පුරුෂ භාවයයි. අර අසුතවත් පුතග්ජන භාවය තුළ අසත්පුරුෂ භාවයමයි තියෙන්නේ. පිටින් බැලුවම හොඳ ලක්ෂණ තියෙන්න පුළුවන් ටිකක්. නමුත් මේ බුදු සමයේ අසත් කියන පදේ ගැඹුරට ගන්න ඕන. අන්න ඔබේ දරුවා 80ක් ගිහින් මුසුතවත් අරිය ශ්‍රාවකෙක් කරනවට වඩා අවුරුදු 10න් 15න් මේ සුතවත් භාවයට පත් කළොත් එහෙම ඔහුගේ ජීවන දර්ශනය මෙහෙවන්නේ අසත්පුරුෂ භූමිය තුළද? අන්නේ සුතවත් අරිය ශ්‍රාවක භාවයට පත් කරන්නා වූ ප්‍රතිපත්තිමය දර්ශනය පොත තුළ වචන වලට හිර වෙලා, පොත්ගුල් වල වචන වලට හිර වෙලා මිනිසාට සක්‍රිය කරගන්න දැක්මක් නැහැ. මාර්ගෝපදේශකයින් බහුතරයකට පවා දැක්මක් නැහැ. අර්ථ විග්‍රහය හිණ තැනක නතර වෙලා. එබැවින් මේක බරපතල වචන වලින් කියන්නේ නැතුව මම ඕනතරම් පාලි සහ සිංහල බරපතල වචන තියෙනවා. ඒ වෙනුවට තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන පුංචි වචන දෙකක් උදව් කරගෙන අපි මේක සමාජයට හුරු කරමු. මව්පියන් වශයෙන් දරුවන්ට, ගුරුවරුන් වශයෙන් දරුවන්ට, වැඩිහිටියන් වශයෙන් දෙකයි තිබෙන්නේ. එකක් කිරීම, එකක් නොකිරීම. එකක් එකතු වීම, එකක් එකතු නොවීම. බුදුවරු පහළ වුණත් අවධානය යොමු නොකළ සමාජයේ මිනිසා කිරීම තුළ හිර වෙලා, මිනිසාට එකතු වීම තුළ හිර වෙලා. දැන් මොනවද මේ වචන? ලෝභ දේශ මෝහ කිරීම, ලෝභයට දේශයට මෝහයට උදේ ඉඳන් රැ වෙනතුරු එකතු වීම.
සිතින්, කයෙන්, වචනයෙන්, ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්. මේ ජීවිතය මිනිසාගේ ලෝභයට ආහාර, ද්වේෂයට ආහාර, මෝහයට ආහාර සපයන මධ්‍යස්ථානයක්. පෘථග්ජන ජීවිතය. ආහාර සපයනවා නම් වැඩෙනවා නේද? දැන් බුදු දේශනා පදයක් තියෙනවා. බුදු සමයෙන් පෙන්වන නිවීම යන ජීවිතය තුළ ලෝභක්කය, දේශක්කය, මෝහක්කය එකතු වෙලා සය කරන්න පුළුවන්ද? ලෝභක්කය, දේශක්කය, මෝහක්කය නිබ්බානං. ලෝභය එකතු කිරීම, දෝෂ එකතු කිරීම, මෝහය එකතු කිරීම දුක්ඛං නෙවෙයිද? ඔබ ආරම්භයේ පටන් දරුවා හැඩගස්සන්නේ පාසලට ගෙනියන සම්මුඛ පරීක්ෂණයේ සිටම බොරු කියන්න උගන්වනවා. ආරම්භයේ පටන්ම හිතුවක්කාර වෙන්න, දේශ සහගතව ක්‍රියාත්මක කරන්න ඉඩ දීලා බලන් ඉන්නවා. මා දකිනවා මව්පියන් දුරදර්ශී වෙන්න ඕන, තරවටකුත් තියෙන්න ඕන දරුවන්ට. මේ දරුවගේ සිතෙහි ලෝභය, ද්වේෂය, මෝහය අවුස්සලා ක්‍රියාත්මක කරන්නේ නැති ජීවිතයකට හුරු කරන්න. අන්න ඒකට එකතු වීම තමයි මේ ලෝකෙ මිනිස්සු කරන්නේ. ඉහළ පහළ හැමෝම. එනිසා මා දකින්නේ බුදුන් වදාළ දෙක දෙයක්, මිනිසා අද කරන දේ තව දෙයක්. අර බුදුන් වදාළ පරමාදර්ශී තත්වයට පත්වෙන්න අවශ්‍ය දුරදර්ශී අවබෝධය බොහෝ දෙනා තුළ නැහැ. ඒ කියන්නේ බුදුන් වදාළ දර්ශනය වෙනුවට සකස් කරන ලද ආගමික මුහුණුවරක් ඇති, සැබෑ ආගමික බව නැති සමාජයක්. ඔබ නම් කියයි කොඩි ඇදලා තියෙනවා, වෙසක් පොසොන් වලට බල්බ් දාලා තියෙනවා, තොරන් තියෙනවා, දන්සැල් තියෙනවා, ආගමික කියලා. නැහැ. මේ සමස්ත ත්‍රිපිටකය කියවූ කෙනෙක් වශයෙන් මට ඒකේ පෙන්වන ආගමික ජීවිතේ පෙනෙන්නේ ඔහොම නෙවෙයි. ඔහුට හෝ ඇයට ස්වකීය කය, වචනේ, සිතේ ක්‍රියාවලියේදී, ස්වකීය ඇහි, කනේ, නාසයේ ක්‍රියාවලියේදී ලෝභ කරන්න බෑ, දෝෂ කරන්න බෑ, මෝහ කරන්න බෑ, ඊර්ෂ්‍යා කරන්න බෑ, වෛර කරන්න බෑ, පලි ගන්න බෑ, ගසා කන්න බෑ, රටට විරුද්ධ වෙන්න බෑ. ඔය පසුගිය කාලෙක අව්‍යාපෘති වගේක්. ගීතත් තිබුණා, සමනල කන්ද බදු දෙමු හෝටලයකට කියලා. සංරක්ෂිත ප්‍රදේශයන්, ජලාධාරක ප්‍රදේශයන් වන ප්‍රදේශ හෝටල් වලට. ඊට පස්සේ කඳුණු වල තියෙන ගල් වෙඩි දාලා ලාභයට විකුණන්න. වෙඩි දාන්න ගල සහ පස අතර පරතරය ඈත් වෙලා ගිහින් කොයියම් මොහොතක ඔක්කොම බිමට කඩාන වැටෙනවා, නා යනවා. ඒක සකස් වෙලා තියෙන නොයන්න උන් බස සහ ගල අතර පරතරය ටික ටික ඈත් කරනවා ගල් වෙඩි වලින්. වැව් විහත් ජලාධාර ප්‍රදේශය කියලා කියනවා. සතෙකුට ඉන්න, ගස්වලට වැවෙන්න නිදහසේ තියෙන්න ඕන එකක්. නිකන් තියෙන එකක් නේ කියලා ඊට පස්සේ ව්‍යාපෘතියක් මම පෙන්වන්නේ ඕවා තමයි මේ නංගි පෙන්වලා අක්කා දෙනවා. ඊට පස්සේ ඒක විශාල හෝටල් ව්‍යාපෘතියක් හැදෙනවා. ඒකේ අපද්‍රව්‍ය ඔක්කොම ටික වැවෙන් පහළ තැනකට බැහැර කරනවද නැත්නම් ඒකෙම වලලනවා ඉස්සරහින්. ඒවා ඔක්කොම ආපහු ජලාධාර ජල ප්‍රදේශ වලට එකතු වෙන්නේ නැත්ද? තව ඉතින් සක්විත අධ්‍යයන වාර්තාත් හම්බ වෙනවා වට. මෙන්න මෙහෙම මේ බහුතරයක් පෘථග්ජන වෙනකොට ඒක පිස්සන් කොටුවක් වෙනවා. මතක තියාගන්න. ඒ නිසා ඔබට මේ ලබාගත් ජීවිතය තුළ සැනසීමක් අවශ්‍ය නම්, සංසුන් ජීවිතයක් අවශ්‍ය නම්, මේ කියන ਸਰව පිත්තල දියුණුව පිටිපස්සේ ගියාට නම් හම්බ වෙන්නේ නැහැ. ඒක ප්‍රමාණවත් නිවසක්, ආහාර, ඇඳුම් පැළඳුම් ඒ තමන්ගේ වෘත්තියට සහ පවුලට ගැලපෙන සකස් කරගන්න ඕන.
ඒ සඳහා ප්‍රමාණවත් අධ්‍යාපනයක් තුළ ප්‍රමාණවත් වෘත්තියක් තියෙන්නත් ඕන. ජීවිතය කියන්නේ රට කාලා මැරලා යන එක කියලා ඔබ හිතනවාද? ජීවිතය කියන්නේ පව් එක් රැස් කරලා පවෙන් පරලෝ යන කියලා ඔබ හිතනවාද? මම ආගමික ජීවිත වශයෙන් දකින්නේ නැහැ පවෙන් පරලෝ යාම හෝ පිනෙන් පරලෝ යාමවත්. ධානයෙන් පරලෝ යාමක් සමාජයට අයිති නැහැ. නමුත් පරලෝ නොයාම නැමැති ආගමික ජීවිතය අහිමි වූ සමාජයට පින හෝ පිනෙන් පරලෝ යාම විකල්පයක් පමණයි. පරලෝ නොයන්ට ජීවිතය සකස් කරගන්න එක තමයි සත්පුරුෂ ජීවිතය ආගමික ජීවිතය කියලා කියන්නේ. ඒ පිළිබඳ පූර්ව ආදර්ශයක් නැතිකම අපට ලොකු අමාරුවක් අපහසුවක්. කොහොමද එහෙම ඒ චරිත කොහොම වගේද කියලා කියන්නේ. මේකට පොඩි දෙයයි කරන්න තියෙන්නේ. කිරීම නොකිරීම නැත්නම් එකතු වීම නොවීම. මොනවටද? කොයි මොහොතේද? අන්න ඒ පිළිබඳව විග්‍රහයේදී ඔබ පුද්ගලයා ඉක්මවා ඔබ බෙදනවා බුදුන් වහන්සේ. මවකුසෙන් බිහි ජීවිතාසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් බලන්න එපා. මේ මොහොතේ සිදුවන ක්‍රියාව බලන්න. ඒ ක්‍රියාව කයෙන් වචනෙන් සිතින් නැත්නම් ඇසෙන් කනෙන් නාසයෙන් අරමුණකට අන්න මේ අරමුණකට එකතු වීම පෘථග්ජන සමාජයේ ළමා කාලයේ පටන් එකතු වීම පුරුදු කරනවා. කාම විතර්කයට එකතු වෙනවා. ව්‍යාපාද විතර්කයට එකතු වෙනවා. විහිංසා විතර්කයට එකතු වෙනවා. ඒ කියන්නේ මෝඩකමට පොර දානවා. දැන් ඔබ මැණිකක් නම් මැණික විනාශ කරන්න තව මොකක්ද ඒකේ ඇතුළේ වැඩෙනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ ඔබ තුළ ඔබ විනාශ කරන බලවේගයේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය නමින් බලවත් වෙනවා. පෘථග්ජන භාවය තුළ. මේකට කියනවා පරිහාන ධම්මං ඕභික්ඛවේ දේසිස්සාමි කියලා. මෙන්න මේක සිදුවෙන බව දරුවෝ දන්නෙත් නැහැ, පෘථග්ජන සමාජය දන්නේ නැහැ. ආර්යයන්න් ගෝචරේ රත ආර්යයන් වහන්සේලා නැත්නම් ඒ තේරුම් ගත්ත පුද්ගලයා මිනිසා Taman සිදු කරගන්නා වූ හානිය Taman විසින් කරගන්න වලකපා ගැනීමක් බව දකිනවා. බාහිර ලෝකෙට දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ. බාහිර ලෝකේ කවදත් සංසුන් අපට වද දෙන්න හැදිලා නැහැ. අපේගේ මොඩකම් නිසා යම් යම් හානින් සිදු වුණාට මේ පරිසරය සකස් කරලා තියෙන මිනිසාට ජීවත් වෙන්න සුවසේ. ඒ පාරිසරික වෙනස් වීම, කාලවිනික විපර්යාසයන්, මල් හැදීම්, කරල් හැදීම් පවා, ගෙඩි හැදීම් පවා ඒ යුගයේ උණුසුමට ශරීරයේ තියෙන වාපිත්සෙම් සමනයට අදාළ විදිහට සකස් වෙන බව ඔබ පරිශීලනය කරලා නැතුව ඇති පරිසරය දිගින් අහගන්න. නමුත් ඒවා උදව් කරගෙන ඔබ කරන්නේ ඔබව වෙනසන එක නම්. ඔබ එකතු වෙන්න පුරුදු වෙලා. අන්න ඒකට තමයි පෘථග්ජන භාවය කියන්නේ. එකතු වෙනවට කියනවා ඇලීමේදී ලෝභය මම කොට ගැනීම. ගැටීමේදී ද්වේෂය මම කොට ගැනීම. මුලාවේදී නැත්නම් හිංසාවේදී ඒ දෙකම මුල් කොට ගත් ඊට එහා යන ප්‍රතික්‍රියාවකට මුල් වීම. දැන් නිරීක්ෂණය කරලා බලන්න අවුරුදු 3-4 තුළ පුංචි දරුවෙක් තුළ මේක තියෙනවද කියලා. මූලයේ ඇති බලවත් නැහැ. එතෙන් පටන්ම හොරකමට, බොරුවට, වංචාවට, කපටිකමට ඉඩ දෙනවා කියලා කියන්නේ ඔබ එකතු වෙන්න පුරුදු කරනවා නේද? පාසලට අත් කිරීමේ තරඟය, රචනා තරඟය, දාවන තරඟය, නිවාසාන්තර තරඟය, පාසල තරඟය, ඔක්කොම තරඟය. තරගයේ මිනිසා ભેද බින්න කරයි, තරගයේ මිනිසා ලෝභයෙන් සහ ද්වේෂයෙන් බලවත් කළයි කියන එක කරලා කියන එක තේරෙන්නෙම නැහැ සමාජයට. තරගයේ නෙවෙයි තියෙන්න ඕනේ ඒවට. ඔවුන්ට කුසලතාවයක් තියෙනවා. දරුවෝ 40 නම් පන්තිය 40 රචනාව 40 ආකාරයකට ලියයි. නමුත් ඒකෙන් උද්දාමයටපත් වෙන්න ඕ හීනමානයටපත් වෙන්න නෙමෙයි ඕන. අඩුපාඩු කෙනා හදාගන්න ඇරුණාම ඒක සාමාන්‍ය සිද්ධියක්. නමුත් අපි ඒකට එකතු වෙනවා. අනතුරුව මේ ජයග්‍රහණය නැමැති
සර්වපිත්තල ප්‍රධානයට ගිජු වෙලා ඊට පස්සේ තරඟකාරීත්වයේ විනිශ්චය මණ්ඩලය පොළඹවා ගන්නවා. විනිශ්චය මණ්ඩලයත් අන්තවාදී වෙනවා තමන්ගේ කෙනාට. එමත් නැත්නම් මත්ද්‍රව්‍ය වලට පෙළඹෙනවා. මොකටද? ශාරීරික උත්තේජනයක් සඳහා. මේ සේරම සත්පුරුෂ ක්‍රියාද? ලෝකෙ තුල ඒක වෙන්න පුළුවන්. බෞද්ධය තුල ඒක වෙන්න පුළුවන්ද? ස්වාභාවිකත්වයේ ලැබෙන ජයග්‍රහණය කොතන හරි ඒක ස්වාභාවිකත්වයේ තුල සාධාරණත්වයේ ලැබෙයි අදාළ කෙනාට. ඒක ලබන්න යන්න ඕනේද? ලැබෙන කෙනා සුදුස්සනේ ස්වභාවයෙන්ම. ලැබෙන කෙනාට ලැබෙන එක වෙනයි ලබන්න යන්න බලපෑම් කරන එක සත්පුරුෂ ස්වභාවයේද? මම සාමාන්‍යයෙන් මෙහෙමයි කියන්නේ. කඩයිම සාමාන්‍ය පෙළ නම් ඕකට ඒ නමේම ඕන නෑනේ. S6 S3යි C3යි තිබුණත් හරි. අවමය. එතනින් එහාට තෝරාගත්ත හැකි කැමති එකක්. එතෙන්න මහන්සි වෙනව ඇරුණාම නමේම ගන්න දඟලන්න ඕන නෑ. ඒක දක්ෂ නම් ලැබුණාවයි. අපි අදක්ෂයි කියලා පිළිගන්නේ අරක බැරි වුණා නම්. ඒත් මේ කඩයිම පිළිගැනීමට අනුව. ඒ වගේ දරුවෝ උපතින් යම් යම් කුසලතා තුළ ඉන්නවා. හඳුනාගෙන ඒවට පොර දාන්න ඕන. නමුත් ඔවුන්ට හඳුන්වන්න වෙනවා මේ දක්ෂයෙක් වෙනවා කියලා කියන්නේ ජීවත් වෙන්න බඩගින්න නිවා ගන්න සල්ලි ටිකක් හොයාගන්න රස්සාවක් කරන බාහිර වැඩක් විතරයි. මොනතරම් එහාට කම්කරුවා ඉතල පාලකයා දක්වා ගියත් රැකියාව කියන්නේ බඩගින්න නිවා ගන්න, පිපාසය නිවා ගන්න, නිවසක් හදා ගන්න ලැබෙන ආදායමක් විතරයි. රැකියාවම ජීවිතය නොවේයි. රැකියාව කරන්න ගිහින් සත්පුරුෂ භූමිය අතහැරියොත් ඒක තනියෙන් විඳින්න ඕන. එහෙනම් එසේනම් දරුවාට ඔබ තේරුම් අරන් ඉන්න ඕන මොකද්ද කරන්න ඕන. ඔබත් පටන් ගන්න. ඔව් වැඩිහිටියෙක් නම් පහ වුණා වැඩි, තරුණ වයස කෙනෙක් නම් තරමක් පහසුයි. නමුත් ලදරුවා මේකට යොදන්න ඕන. අන්න බලන්න මාතෘත්වයේ තුල පීතෘත්වයේ තුල ගුරුවරයෙක් තුල කොතරම් ඔහු දරුවන්ගේ ලෝභය, දේශය, මොහය අවුස්සන් නැතුව ඉන්න කොතරම් කැපකිරීමක් තියෙන්න ඕනද? මට මතකයි මට ගණිතය උගන්වපු ගුරුවරයෙක් හිටියා. සුදු ඇඳුම් ඇඳගෙන මා යන බස් රථයට ගොඩ වෙන්නේ. අපි බොහොම ගෞරවයෙන් ආසනයක් දෙනවා. සිනාමුසු මුහුණ. නමුත් ගණිතයේදී ඉගැන්වීමේදී රාක්ෂස මුහුණක් තියෙන්නේ. කටයුතු කරන්නේ ද්වේෂයෙන්. දෙන පාරවල් එහෙම බීපු කිරීමක් වෙනවා. දඬුවම මම පිළිගන්නවා. නමුත් ද්වේෂයෙන් පහර දීම පිළිගන්නේ නැහැ. ද්වේෂ සහගත වීම පිළිගන්නේ නැහැ. මම අම්මගේ හරි තාත්තගේ හරි ගුරුවරයාගේ හරි කාගේ හරි. මන්දයත් චන්දා දෝසා බය මෝහා යෝ ධම්මං අතිවත්තති. ධර්මයේ ඉක්මවා යාමක් නේ. අන්න මේ සමාජයට ධර්මයේ ඉක්මවා යන්න නේද උගන්ලා තියෙන්නේ. ඒ ධර්මය කියන්නේ ඔබට තේරෙන්නේ නැති වචනයක්. බණ පොත හරි සූත්‍රයක් හරි නෙවෙයි. ඊට එහා ධර්මතාවයක් පවතිනවා. ඒ නිසා මිනිසාට කිරීම හුරු වෙලා තියෙනවා. ලෝභ කිරීම, ද්වේෂ කිරීම, මෝහ කිරීම, ඊර්ෂ්‍යා කිරීම. ඒ කියන්නේ එකට එකතු වෙනවා. මොහොතකින් එකතු වෙලා මෙන්න මේකට එකතු නොවීමට නොකිරීම කියලා කියනවා. එකතු නොවෙන්න. එනිසා මේ එකතු වීම තුළින් බලවත් වෙන ක්‍රියාවලිය ළමා කාලේ ඉඳලා එකතු නොවෙන්න පුරුදු කරන්න පුළුවන් නම් එහෙනම් චොක්ලට් එක 5 දෙනා 7ට කඩයි. අම්මටයි තාත්තටයි තියලා. පෙරළු ගෙඩිය හරියටකට කපාගෙන කොටස් කරනවා දෙගුරුන්ටත් තබාගෙන. එහෙම නැත්නම් අක්ක නැත්නම් අයියා නංගිලාට වැඩිපුර මල්ලිලාට වැඩිපුර දීලා තමන් පරිත්‍යාගයේ සතුට භුක්ති විඳි පොඩි කෑල්ලක් අරගෙන. අම්මලා සීමිත ධාන්‍ය ප්‍රමාණය දරුවන්ගේ පිඟන් වලට බෙදලා ටිකක් තියා ගන්නවා වගේ. දරුවෝ කෑවහම මට නැතත් කමක් නැහැ අම්මගේ හිත පිරීලා. සත්පුරුෂ දරුවෝ ගිහින් බලනවා අම්මා තියාගෙන ඉන්නවද කියලා. නැත්නම් ඉතුරුන දෙයක් අම්මා කනවා කියන්නේ නැතුව.
ඒ ඇතුළත මාතෘත්වය තියෙන්නේ මොකක්ද? ආත්මාර්ථයේද? මම මේ කිව්වේ ලස්සන වචනයක්. පාලියෙන් නොකිය තව වචනයක් මම මේ කිව්වේ. මේක විපල්ලාස සූත්‍රයේ තිබෙන්නේ මෙන්න මෙහෙමයි. මිනිසා නිත්‍ය සංඥාවෙන් රැවටිලා ජාති උපදමින් මැරමින් සසර ඇවිදිනවා. මිනිසාගේ දර්ශනය නිත්සුකාත්ම. ඕක තමයි මම ඔය මේ කියන්නේ. ඒක මිනිසා දුකටපත් කරනවා. ඒකට තමයි එකතු වීම කියලා මම කිව්වේ. ලෝභයට එකතු වීම, ද්වේෂයට එකතු වීම, මෝහයට එකතු වීම. ලෝභය මගේ, ලෝභය මම, මගේ ආත්ම. ද්වේෂය මගේ, ද්වේෂය මම, මගේ ආත්ම. ඔන්න පෘථග්ජන භාවය තුළ මොන සර්වපිත්තල සමාජයක් හදන්න හැදුවත් මිනිසා ආධ්‍යාත්මික වශයෙන් දුකටපත් වෙන හැටි. දැන් අනිත්‍ය කියන්නේ එකතු නොවීමට, ලෝභයට එකතු නොවීමට. ඒ මොහොතේදී, ද්වේෂයේදී, ඒ මොහොතේදී එකට එකතු නොවන එකට. මොකද මේ සිත හටගත්ත ගමන් නැතනවා එකතු වුණොත් ක්‍රියාත්මක වෙනවා. අරම එකතු වුණේ නැත්නම් මැරෙන්න ඕනේ යා. එයාට ආහාර නොදීම. දැන් දරුවා ඡන්දයෙන් දේශයෙන් බයෙන් මොහෙන් අගතියටපත් වෙන පාරේ ගෙනියනවා නේද? දැන් ඊට පස්සේ එයාට ගියන් පස්සේ උගත් හොරෙක්, උගත් කපටියෙක්. ඒක උගත්කම යොදාගන්නේ බිඳුවක් දාලා 10000 ලක්ෂ කරලා අර 90000ම හොරකම් කරගන්න. එනිසා මේ උගත් හොරු, උගත් කපටි හදලා සර්වපිත්තල ලෝකයක් හැදුවට ඇතුළතින් ඔවුන් අපායගාමීන්. ඔවුන් හදවතින් දුක් විඳින අය. ඒ විතරක් මේ ඒවැ පශ්චාත්තාපය තුළ බලාපොරොත්තු නොවන මොහොතක මැරිලා වැටෙන අය. ඒ තරමට මේක ඇතුළත ගින්න බරපතලයි. නමුත් ඒවා කලේ නැත්නම් ඒ අවංක භාවය තුළ පවතිනා වූ හදවතට පවන්සන ස්වභාවය මිනිසෙක් නින්දෙදි දැවෙන්නේ නැහැ. සෝසේ නිදාගනීවි. සුඛං සුපති සුඛං පටිභුජ්ජති. එනිසා ඒක මිනිසා තුළ තියෙන්න ඕන දෙයක්. ළමා කාලයේ පටන්ම මෙන්න මේ පරිහාන ධම්මයේ වළක්වන මාපිය ආදර්ශ රටාවක්, අධ්‍යාපන රටාවකට ආගමික ජීවිතය කෙනෙක් ගෙනියන්න ඕන. මා දකින්නේ මා හැදුන පරිසරය තුළ, මා ලැබුව අධ්‍යාපනය තුළ, එහෙම නැත්නම් ඒ ක්‍රීඩාවල පවතින හැම එකේම තරඟය තුළ එකතු වීමයි උගන්වන්නේ. ලෝභයට, දේශයට, මෝහයට එකතු කිරීම, ඊර්ෂ්‍යා කිරීම, ලෝභ කිරීම, වෛර කිරීම, පහත් කර සැලකීම මේ අසත්පුරුෂ ධර්මමයි උගන්වන්නේ. එනිසා පාලියෙන් තියෙන අනිත්‍ය නිත්‍ය කියන පද දෙක ලෝකෙට යොදන්නේ නැතුව අරමුණට එකතු වීම නිත්‍ය වශයෙන් උත් අරමුණට එකතු නොවී අතහැරීම අනිත්‍ය වශයෙන් දකින්න දරුවන්ට උගන්වන්න. වෙන මොකුත්ම ඕන නැහැ. දැන් එකතු වීම රාග වේපුල්ලන්, දෝෂ වේපුල්ලන්, මෝහ වේපුල්ලන්. විපුලත්වයට පත් කරන පාරේ ජීවිතය ගෙනියනවා. ඉතින් අන්තිමට මැරෙන්න බැරි ජීවිතයක්. සැනසෙල්ලක් නැති. මහා පාරේ වැටෙනවා. නැත්නම් සියල්ල වැරදි. නමුත් රාග තනුත්ත්‍ය, දෝෂ තනුත්ත්‍ය, මෝහ තනුත්ත්‍ය තුනී වීම නේද බුදු සමෙන් උගන්වන්නේ. එකතු නොවීමෙන් නේද තුනී වෙන්නේ. අන්න ළමා කාලේ පටන්ම මේක කියලා දෙන්න පුළුවන් මම දකින්නේ. ළමා කාලේ පුළුවන් එකතු නොවී ඉන්න, අවුරුදු 15 20 පයින්කොට පුළුවන් එකතුන ටික අයින් කරගන්න. මෙන්න පටිසෝතගාමී ජීවිතය කියන්නේ මේකටයි. මේ සමාජය තුළ කුඩා දරුවාගේ පටන් පටිසෝතගාමීන් හදන අධ්‍යාත්මික අධ්‍යාපන රටාවක්. රටක් සැනසෙන්න ඕන නම් අර කියපු අර රජේන අසත්පුරුෂ ධර්මයන්ගෙන් රට මුදවා ගන්න ඕන නම් ඒවා කරන්නේ නැව් නෙවෙයිනේ, මහා සාගර නෙවෙයිනේ කරන්නේ, මිනිස්සු කරන්නේ. මිනිස්සුන්ගේ අර අසත්පුරුෂ මනසයි මේ සියල්ල මෙහෙවන්නේ. ආත්මාර්ථකාමී. එබැවින් ජීවත් වෙන මිනිසා සඳහා ජීවන ප්‍රතිපදාවක් දේශනා කළේ බුදුන් වහන්සේ. ජීවන ප්‍රතිපදාව කුහකත්වයෙන්, ආත්මාර්ථකාමීන්, ආත්මාර්ථකාමීත්වයෙන් පුරවගෙන, කෛරාටිකකමෙන්, කපටකමෙන්, බොරුවෙන්, වංචාවෙන්
බොරුවට ආගමික ජීවිතය අපිට පැත්තට පෙන්වුවාට වැඩක් වෙන්නේ නැහැ. ලෝභය, ද්වේෂය, මෝහය කෙලෙස් බව හඳුනාගෙන මම බව හඳුනාගෙන ඒවා වැඩෙන්නේ නැති ජීවිතයක් ගත කරන එක තමයි ආගමික ජීවිතය. ස්ත්‍රී පුරුෂ භාවයක් ගිහි පැවිදි භාවයක් නැහැ. බහුතරයකට මේ වැඩේ පුළුවන් තේරෙනකොට. ඊතරම් සුන්දර දෙයක් සරල දෙයක් බව ලෝකයා තේරුම් අරගෙන නැහැ. මා විශාල පොත් ගානක් කියවන්න ඕන, ආත්ම ගානක් පෙරම් පුරන්න ඕන, කැලේට යන්න ඕන, සිවුරක් පොරව ගන්න ඕන. වෙනම වැඩක් වශයෙන් මනසට ඇතුළත් වීමම ඔබ බුද්ධාගම බරපතල කර ගැනීමක් කරලා තියෙන්නේ. වෙන්න ඕන සරල දෙයක් ජීවිතේ. ඔබ වෙන මොනවද හොයනවා? එහෙම නැත්නම් උපැස්සු වල නළේ තබාගෙන උපැස්සු වල හොයනවා. හමු වෙන්නේ නැහැ නේ හෙව්වට කොහෙවත් වෙන. ළඟ නිවීමක් තබාගෙන ඒක කොහෙද හොයන්න ලෑස්ති වෙනවා. ඒක වහගන්න වැඩ කර කර ප්‍රාර්ථනීය නිවනක් හොයන්න ලෑස්ති වෙනවා. බලන්නකෝ සත්පුරුෂ භාවයට ඇවිදින් ඔබ ළඟ ওই නිවීම හමු වෙන්නේ නැද්ද කියලා. ඒ නිසා මෙය අනුගමනීය ප්‍රතිපදාවක් අවුරුදු 3 4 5 සිටන්ම දරුවන්ට හුරු කළ යුතුයි. එතකොට උන්ගේ පරිහානිය වලකිනවා. ඒ වගේම යමක් තේරෙන මට්ටමට එනකොට පරිහානිය ඉතුරු ටික ෂය ප්‍රතිපදාවට යන්න පුළුවන් වෙනවා. ඔවුන් සැබෑම මිනිසුන්. ඔවුන් ළඟ මිනිස්කමේ සුවඳ උතුරා යාවි. අදාළ කරුණු තේරුම් ගන්න තරම් සවන් දුන්න ඕනෑම කෙනෙකුට, වැඩිහිටියෙකුට හෝ මධ්‍යවයස්ක කෙනෙකුට හෝ ගුරුවරයෙකුට හෝ කාට හරි මේ පරිවර්තනීය වෙනසේ කොටස්කරුවෙක් බවට පත් වෙන්න අනුගාමී ප්‍රතිපදාවක් සහ සහයෝගය දීමෙන් මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වය මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරන ලබන්නේ බෙලියත්ත දම්මුල්ල දේවමැද කුමාරසේවන පදිංචි පී.ඒ. ජානක සංජීව සහ හරිෂා සිතාරී යන දෙපළගේ 2021 දෙසැම්බර් මාස 2 වන දිනට හෙවත් අද දිනට ඉදී තිබෙනා වූ 3 වන විවාහ සංවත්සරය සහ ජානක මහතාගේ ජන්මදිනය වෙනුවෙනි. බලන්න ඔවුන් මොකද කරලා තියෙන්නේ කියලා. විවාහ සංවත්සරයට ධර්ම දානයක්, ජන්මදිනයට ධර්ම දානයක්. ඔය තියෙන සත්පුරුෂ ධර්ම. මේ ගෑට පින් දෙන්න එහෙම නෙමෙයි. ඒක දෙවෙනි කාරණයක්. අරමුණු ජානක සංජීව සහ හරිෂා සිතාරී යන දරුවන් මෙලොවට බිහි කර පෝෂණයකට යහමගට පත් කළ සුජීවත්ව වසන ආදරණීය දෙමව්පියන් වන පී.ඒ. පියසේන පියාණන්, පී. මහානාම මෑණියන්, කේ.ජී. සුමිත් පියාණන්, එස්. දන්තනාරායන මෑණියන් යන දෙපාර්ශ්වයේ දෙමව්පියන්ට මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියෙන් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබී සියලු දුක් කෙලවර කිරීමට අවශ්‍ය ධම්මැස පාදා ගන්නට හේතු වේවා. ඔව්. නිදුක් නිරෝගී සුවය ධර්ම දාණයෙන් ලැබේවා. ධර්ම ශ්‍රවණය කිරීම තුළ ධම්මැස පාදා ගන්නට ලැබේවා. දේශකයන් වහන්සේට වන ගෞරවනීය ස්වාමින් වහන්සේට ශාසනික මෙහෙවර සාර්ථක කර ගැනීමට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා. මෙම සද්ධර්ම ශ්‍රවණය කරන ලෝකවාසී ඥාති හිතවත් පින්වත් ඔබ සැමට ධර්ම දානයක්ම වේවා. ධර්මාවබෝධය පිණිස හේතු වේවා. තේරුණාද? කියවුවද මේක? සවන් දුන්නද? බොහෝ පින්නතුන් මෙතනද ඉන්නේ? ගෙදරට ස්වාමීන් වහන්සේලා වැඩම කරලා දාන ටිකක් පරිස්කාර කරලා පූජා ටිකක් පරිස්කාර ටිකක් පූජා කරලා පින් අනුමෝදන් කරන්න නිල පුණ්‍ය කර්මයක් තිබියදී ඒක දැනගෙන ලබන සතුට ගෙදරට ඇවිදින් ඉන්න පරතත් උපජීවිය අනුමෝදන් වියදී අපි මේ කොහෙද ගිහින් ඉන්නේ කියලා හිතලා බලන්න. එබැවින් සාමයෙන් සමගින් පිරි යුගදිවියක් ගෙන යන්නට අවශ්‍ය සංහිඳියාව මේ තුළ ලැබේවා. සුබ උපන්දිනයක් වේවා. ඔය මව්පියන්ටත් උපහාරයක් වේවා. උනුත් ධම්මැස පාදා ගනීවා. සමස්ත සමාජයේටම මේ අපි කතා කළා වූ සත්පුරුෂ භූමිය තුළ වැඩෙන්නා වූ මිනිසුන් බවට පත්වීමට හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං